ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව චතුරාර්ය සත්‍ය දුක සමුදය නිරෝධය මාර්ගය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දුක්ඛාර්ය සත්‍ය සමුදය ආර්ය සත්‍ය නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය මේ තුන් ආකාරයට චතුරාර්ය සත්‍ය යමෙක් දකිනවා නම් මනාකොට නිවන් මඟ අවබෝධ කරගන්නවා නම් ප්‍රායෝගිකව මාර්ගයට ප්‍රවේශ වෙලා ඒ සත්‍ය අවබෝධ කරගන්නවා නම් අනුපිළිවෙලින් නිවන් මඟ කටයුතු කළ යුතු වෙනවා. මේක අනුපිළිවෙලින් යන මඟක් තියෙනවා. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවෙලින් යන නිවන් මඟක් අපිට බුදුන් වහන්සේ දේශනා කරනවා. සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. කෘත්‍ය ඥානය ඇති කෙනාටයි කෘතඥානය තියෙන්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරන සූත්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රය. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය. ඔබට මේ දේවල් සූත්‍රය තුළ දකින්න ලැබෙනවා. මනාකොට දේශනා කරපු දේශනාවක් වෙන්න ඕනි. සූත්‍රය තුළ දකින්න ලැබෙන්නේ ඊටාම කෙටි පැහැදිලි කිරීමක්. නමුත් එය ප්‍රසාරණය කරගන්න ඔබට හැකියාව තියෙන්න ඕනි. මේ ධර්මය අවබෝධ කරගත්ත ඒ ඥාණයෙන් අවබෝධ කරගත්ත අයගේ ඥානය තුළින් ඇට දකින්න ලැබෙන මුළු ධර්මස්කන්ධයම මේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ. ඒ වගේමයි ඒත් එක්කම දේශනා කරපු පස්වගතවසන්ට දේශනා කරපු අනත්ත ලක්ෂණ සූත්‍රය. අතර බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුළින් ලෝකෙට හෙළි කරනවා බුද්ධත්වයේ ලැබලා පළවෙනි දේශනය තුළින් ඒ බුද්ධ දර්ශනය. අනත්ත ලක්ෂණ සූත්‍රය තුළින් ඔබ දන්නවා ධම්මචක්කපවත්තන සූත්‍රය තුළින් අන්නා කොණ්ඩඤ්ඤ තාපසතුමා මේ ධර්මයේ අන්නා කොණ්ඩඤ්ඤ අවබෝධ කළා. අතර අන්නා කොණ්ඩඤ්ඤ තාපසතුමා මේ ධර්මය අවබෝධ කරනවා ධම්මචක්කපවත්තන සූත්‍රය. නමුත් පස්වග තවසන්ගේ ඉතුරු ඒ අනිත් තාපසවරු හතර දෙනා. එහෙම නැත්නම් මේ ධර්මයේ රහත් භාවය සඳහා බුදුන් වහන්සේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරනවා. එතකොට මේ සූත්‍ර දෙකේ මුලින් දේශනා කරන්නේ බුද්ධ දර්ශනය හෙළි කරන්නේ. ඊට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රය තුළින් ඒ හෙළි කරපු බුද්ධ දර්ශනය තුළ ඒ දකින්න සත්‍ය, ඒ අනාත්ම සංඥාව, ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව. ඒ තුළින් තමයි නිවන් සාක්ෂාත් වෙන්නේ. ඒ තුළින් තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. මේ දෙක අතර මනා සම්බන්ධයක් තියෙනවා. ධර්මය අවබෝධ කරගත්ත අයෙකුට ඒක පේනවා හොඳට. මේ හැම සූත්‍රයකම ධර්මයේ පේනවා. ඔබට නිහතමානීව යමක් කියන්න ඕනේ. මේ ධර්මය අපි සාරාංශයක් විදිහට විතරයි පොතපතින් ගන්නෙ. මූලික સિદ્ધාන්ත ටික විතරයි පොතපතින් ගන්නෙ. ධර්මයේ කියන්නේ පොතක තියෙන දෙයක් නෙමෙයි. ධර්මයේ කියන්නේ තමන්ගෙම සිත දැකලා මිදෙන ඒ සත්‍ය දකින්න එකයි. ඒ තුලයි ධර්මයේ තියෙන්නේ. මේ ධර්මයේ කියන්නේ පොතක තියෙන දෙයක් නෙමෙයි. අපි ඒක නිතරම කියනවා. ඔබ රැවටෙන්න එපා. අද ඔබ ඉන්න තැන සමාජයේ බොහෝ අය ඉන්න තැන දෘෂ්ටියක් තුලයි. අපි මේ සමාජය හඳුනා ගන්න ඕනි. මේ සමාජයේ දෘෂ්ටි කාන්තාරයක්. අපි ඒක නිතරම පවසනවා. එදා බුදු සමය තුලත් එහෙමයි. මීට අවුරුදු 2500කටත් කලින් මහා බ්‍රහ්මයා ලෝකේ මැව්වා කියලා බ්‍රාහ්මණ සංකල්ප හිස දරාගත්ත මේ බ්‍රහ්ම ලෝක ගැන ඒ අද පවා කතා කරන්නේ ඒ බ්‍රහ්ම ලෝකවල නම් බ්‍රාහ්මණයෝ විසින් දාගත්ත නම් ඒ දෘෂ්ටිගත බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මණයෝ ජටිලයෝ නිගණ්ඨයෝ විදිහට ඒ බුදු සමය තුල අහන්න ලැබෙන ඒ සමාජය තුල මහා දෘෂ්ටිකාන්තාරය බව බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔවුන්ට බොහොම අමාරු බව බුදුන් වහන්සේ පවා බුද්ධත්වයේ ලැබලා මේ ධර්මයේ අවබෝධ කරගන්න හැකියාව ලැබෙයිද කියලා ඒ නුවණින් විමසනවා.
ඒ තුලිනුත් ඔබට තේරෙනවා එහෙමනම් බුදු සමය තුලත් මහා දෘෂ්ටිකාන්තාරයක්. ඒ කියන්නේ අප විසින්ම සිත තුළ හදාගත්ත මනෝ ස්වභාව දෘෂ්ටි මේක මෙහෙමයි කියලා හදාගත්ත ඒ මානසිකාර දෘෂ්ටි අපිට ගලව ගන්න බැරි වීමයි නිවන් මඟ අපට වැහෙන්න හේතු වන්නේ. ඒ තුලයි අපි සිර වී සිටින්නේ. අද 2500 වසරක් ගෙවුනත් එදා බුදු සමය තුල ලෙසම ඊටත් වඩා සමහර විට සංකීර්ණව මහා දෘෂ්ටි කාන්තාරයක අද සමාජයේ බැසගෙන තිබෙනවා. බොහෝ අය අපි මේ බෞද්ධයි කියා ගන්න අය අපපවා උපතින්ම උපැන්න සහතිකයේ නම බෞද්ධ නිසා අපිට බෞද්ධ දර්ශනය ගැන ඒ තරම් හැඟීමක් නැහැ. අපි ඇත්තටම මේ දර්ශනේ දන්නේ නැහැ. බොහෝ අය දන්නේ නැහැ. බොහෝ අය ඇත්තටම ආගමක් විදිහටයි දකින්නේ. ඔබ බොහොම නුවණින් දකින්න ඕනි මේ කාරණා. මේ ලෝකේ පරම සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය බුදුන් වහන්සේ සත්‍ය ගවේෂී. බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරනවා. මහා සත්‍යවාදී. අන්න හඳුනා ගන්න ඔබ මේ ලෝකේ සත්‍ය තුල නොවේ එහෙමනම් සිටින්නේ. සමහර විට ඔබ සත්‍ය කියලා හිතාගෙන ඉන්නේ සත්‍ය නෙමෙයි. ඒක බුද්ධ දර්ශනය තුළින් දැකිය යුතු වෙනවා. සමාජය තුළ සත්‍ය කියලා පෙන්වන්නේ සමාජයේ බහුතරයේ විසින් එකගතාවයකට ආපු සම්මුතිය තුළ සත්‍ය තමයි කතා කරන්නේ. සත්‍යමයයි කියලා. නමුත් ඒ නෙමෙයි බුද්ධ දර්ශනය. පුබ්බයානු සුතේසු ධම්මේසු. මේ පෙර නොඇසු විරුදහම ඒක ඒකාන්තයි. බුද්ධ දර්ශනය කියන්නේ සම්මුතිය තුළ කතා කරන සත්‍ය නෙමෙයි. ඒ අභිභවාගිය පරම සත්‍යයක්. බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරනවා. අවුරුදු 400ක අපේ සමාජය තුළ බුදුදහම වෙනසී ගියා. පන්සල් විහෙර විහාර කුඩු කරලා භික්ෂුන් වහන්සේලා ඝාතනය කරලා ත්‍රිපිටක පොත් වහන්සේලා පවා පිටරටවලට රැගෙන ගිහිලා අපිට මේ ධර්මයේ ඉස්මතුනේ නැහැ. මෑත යුගයේ තමයි ඉස්මතු වෙගෙන එන්නේ. ඉතින් මේ වහල් යුගයක් අපි අවුරුදු 400ක විතර ගත කරලා තියෙනවා. දැන් අපේ මේ සමාජය තුළ මේ ධර්ම ඉස්මතු වීගෙන එනවා. ඉතින් කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ සත්‍ය ධර්මයේ සොයා යන ගමනේදී මෑත යුගයේ වෙන විට හොඳ ස්ථානයකට පැමිණලා තිබෙනවා. ඇත්තටම බුද්ධ ഘോഷයක් තිබුණු බව බුදු කෙනෙක් පහළ වෙන යුගයේ වන විට ධර්මයේ සඳහන් වෙනවා. නමුත් සැබෑම බුදු කෙනෙක් පහළවන්නේ ඒ බුද්ධ ഘോഷය තුලින්මයි. මොකද හැමෝම කතිකා වෙනවා මම බුද්ධ වෙමි කියලා. නමුත් ඒ අතර සැබෑම බුදු කෙනෙක් පහළ වෙනවා. සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ බුදු කෙනෙක් පහළ වෙන යුගයේදී එවැනි දේවල් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. අද මෙවන් යුගයකත් එවැනි දෙයක් ඔබට අසන්න ලැබෙනවා. බොහෝ අය අද අපේ භූමිය තුළ බොහෝ අය මම රහත් කියලා කියනවා. හැබැයි ඒ අතර සැබෑම රහතන් වහන්සේලා බිහිවන බව නම් ඒකාන්තයි. එහෙම නේද? Every dark cloud has a silver lining කියලා අර කියමනක් තියෙන්නේ. ඒ වගේ. අපිට පේන්නේ මේ කොරෝනා වසංගතේ හැමතැනම මේ රටම අඳුනාවක අපිට පේන්නේ එහෙමයි. හැබැයි ඒ අතර රිදී රේඛාවක් තියෙනවා ඒ අඳුරු වලාකුළු අතරේ. ඒ තමයි මේ ධර්මයට යොමු වෙන්න හේතු වෙලා තියෙනවා. අනිත්‍ය ස්වභාවයේ ලෝ තුල ඉස්මතු වෙනවා. මේ තරංගයක ගිය සමාජ රැල්ල ඔබ දකින්න ඇති දශක කිහිපයක් තිස්සේ. ශිෂ්‍යත්ව විභාගේ, O level විභාගේ, A level විභාගේ මේ තරංගයක මුදල් සෙවි මේ තරංගයක මොකද්ද මුළු ලෝකෙම තරංගයකට කොටු වෙලා තිබුණා. නමුත් මේ කොරෝනා වසංගතයේ සමග දැස් සැරිලා තියෙනවා මුළු ලෝකෙටම අනිත්‍ය ස්වභාවය කුමන මොහතකෝ නැතිවන බව. ඒ නිසාම සත්‍ය වටිනාකම වැඩි වෙලා තියෙනවා. ඉස්මතු වෙන්න හේතු වෙලා තියෙනවා. ඒ නිසාම මේ ආසියාකරයේ ආධ්‍යාත්මික දියුණුව ඇති ඒ සත්‍ය ධර්මයේ ගවේෂණය කරපු අතීතයක් ඇති මෙවන් භූමියක ඒ ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන්න හේතු වෙනවා ඒකාන්තයි. හැබැයි අද සමාජය තුළ අපිට දකින්න ලැබෙනවා දෙපැත්තම. එක පැත්තකින් ආමිසයට කොටු වෙලා ඇදහිලි විශ්වාස පැත්තට කොටු වෙලා අන්‍යාගමිකයින් විදිහටම ඒ Hindu, Muslim, ක්‍රිස්තියානි සියලුම ආගම් වල ස්වභාවයටම
අද බුදුදහම කියලා ආගමකුත් හැදිලා ඒ විදිහටම ගාථා කියමින් ඒ විදිහටම මුස්ලිම් ආගමේ ඒ කියනවා ඔබ ඇසිලා ඇති. අල්ලාහ් අල්ලාහ් කියලා ඒ අක්බාර් කියලා ඒ නබීතුමාර කරන ඒ යාඥා කිරලි. ඒ වගේම ක්‍රිස්තියානි ආගම ඔබට ඇසෙන්නේ නැති ඒ ප්‍රාර්ථනා යදින ඒවා ජේසුස් වහන්සේට ඒ වගේම ඔබට දකින්න ලැබෙනවා Hindu ආගමේ ඒ ශෝස්ත්‍ර කියනවා. ඉතින් මෙවැනි දැන් හැම ආගමකම තියෙනවා ගාථා කියන ස්වරූපයක්. ඒකම අද බුද්ධ ආගම කියලා අපි සංස්කෘතිය තුළ එවැනිම දෙයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තුළ ආමිස පූජා ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ වගේම අනිත් හැම ආගමකම පින් කරන්න කියනවා, පෞසිද්ධ වෙනවා කියනවා, දිව්‍ය ලෝකයක් ගැන කියනවා, නිර්යක් ගැන කියනවා. ඒ විදිහටම අද බෞද්ධ සමාජය තුළ බුද්ධ ආගම කියන මෙන්න මේ ආගම් වලටම ඒ එකතු වුණු ඒ ස්වરૂපෙම තියෙන දෙයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක බොහොම සිහියෙන් දකින්න, උපේක්ෂාවට මේක දකින්න. මේක අපි කිසිම ද්වේෂයකින් කියනව නෙමෙයි. මේ ඇත්ත අපි හඳුනා ගන්නයි. මේ කතිකාව පමණයි. කතා කරනවා පමණයි. මේ තියෙන දෙයමයි කතා කරන්නේ. අපි මේ නැති දෙයක් ගැන කිව්වේ නෑ. එහෙමනම් ඔබට පැහැදිලි. බොහොම සරලයි. එතකොට එහෙම නෙමෙයි පරම සත්‍යයක් කියන එකයි අපි කියන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට සියලු සත්වයින්ට දුකින් මිදෙන මඟක් දේශනා කරනවා. ඒ බුද්ධ දර්ශනයේ සියලු සත්වයින්ට අයිතියි. මේ කාටවත් නෑ කියන්න බෑනේ. අපි දෘෂ්ටිගත වෙලා ඉන්නවා. අපි සමහරලාට ආගම්වාදී වෙලා ඉන්නවා. ක්‍රිස්තියානියා හිතනවා අපේ ආගම තමයි හරි කියලා. මුස්ලිම් අය හිතනවා මේක තමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා. හින්දු අය හිතනවා මේක තමයි හරි අනිත් සේරම වැරදි කියලා. අද බෞද්ධයෝත් හිතනවා මේක තමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා. නමුත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම දෙයක් නැති බවයි. ඒක ඊටාම ගැඹුරු වචනයක්. ධර්මතාවයක් පවතිනවා මහණෙනි. ඒ ධර්මතාවයේ සත්‍යයේ ධර්මතාවය අවබෝධ කරන්න කියනවා. ලෝකේ පවතින ධර්මතාවයක් කියනවා. දෙයක් කියලා දෙයක් නැති බවයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. හොඳට බලන්න. ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ හොඳට බලන්න ඉස්මතු වෙන්නේ කොහොමද? අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. අජ්ජත් බහිද්දා කියන්නේ බාහිරයි සිතයි. එතකොට මජ්ජේ ඥානං කියන තැන මධ්‍යම ප්‍රතිපදාවෙන් බුදු කෙනෙක් ධර්ම දේශනා කරනවා. දැන් සියලුම ආගම් තියෙන්නේ ලෝකයේ ඇත්ත කරගෙනයි. නමුත් බුදුන් වහන්සේ එතන නැහැ. අන්තික නැහැ. ඇත්ත කිව්වත් වැරදි, තියනවා කිව්වත් වැරදි. බුදුන් වහන්සේ කියන්නේ නැහැ ලෝකේ තියනවා කියලා. බුදුන් වහන්සේ සිත තුලින් පනවනවා. හැබැයි සිතේ තියනවා කියන්නේ නැහැ. බුදුන් වහන්සේ කියන්නේ බුද්ධ දේශනේ හොඳින් බලන්න හේතු තියෙනකොට තියෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. තියෙන පවතින ලෝකයක් නෑ මහණෙනි කියලායි කියන්නේ. ඒත් අපි ඉන්න දෘෂ්ටිය තමයි අපි දිගින් දිගට පැහැදිලි කරගෙන ආවේ. මේක හොඳින් හඳුනා ගන්න ඕනේ. දැන් ඔබගෙන් අපි ඉල්ලීමක් කරනවා. අපි අද ඔබට පැහැදිලි කරන්නේ ප්‍රතිපදාව. ඒක ඊටාම වැදගත්. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. අපි දැන් දිගින් දිගට ප්‍රතිපදාව ගැන තමයි වැඩියෙන්ම කතිකා කරන්නේ. අපි ඉදිරිපත් කරන දේශනා වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ ප්‍රායෝගික පුහුණුවන ආකාරය. ඒක අපි ගීත භාවිතා කරමින් සමාජයට මේ පණිවිඩය දෙන්න ඕනි නිසා බෞද්ධ දර්ශනය තුළ තියෙන මේ අපේ චතුරාර්ය සත්‍ය ඔබ සම්පූර්ණ වෙන්නේ මාර්ගයට ප්‍රවේශ වුණොත් පමණයි. බෞද්ධ දර්ශනය තුළ තියෙන චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ඒ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ඊටම වැදගත්. ඒ වෙනුවෙන් ඒකට එකපාරට කෙනෙකුට ඒකට එන්න බෑ. ඒ වෙනුවෙන් ඔබ සත්‍ය දැනුමට ඉස්සෙල්ලා ඔබ දැනගත යුතුයි. පසුව තමයි ඒ ඔබ තුලින් දැකගත හැකි වන්නේ. ඒ නිසායි ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය තියෙන්නේ කියලා තියෙන්නේ. බුදුන් වහන්සේ ඒක බොහෝ තැන්වල දේශනා කරනවා. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය. මහණෙනි සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. පරතෝගෝසයේ ඇති කෙනාටයි සුතවත් ආර්ය ශ්‍රාවකයටයි මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ. ඒක බුද්ධ වචනේ. එතකොට මේ පැහැදිලිව බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? කවුද මේ සත්‍ය ඥානය ඇති කෙනා කියන්නේ? කවුද මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගත්ත කෙනා කියන්නේ? අනේ ඒ කෙනාටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. බුදුන් වහන්සේ කරන්න දෙයක් පනවන්නේ නැහැ දන්නේ නැති කෙනෙකුට. දන්න හුටයි දැනගත්ත හුටයි කරන්න දෙයක් පනවන්නේ.
දැන් අපි ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබ දන්නවද සත්‍ය ඥානෙ? එහෙමනම් ඔබට දැන් කරන්න දෙයක් තියෙනවා. හැබැයි ඔබට කරන්න දෙයක් පණවන්නේ ප්‍රතිපදාව පණවන්නේ සත්‍ය ඥානෙ තියෙනවා නම් පමණයි. ඒ තාක් ඔබට ඕන දේ කරා කියලා මේ නිවන් මාර්ගක්වත් මේ ධර්මයට අනුගතවත් නැහැ. මොකද එහෙම කරන්න පුළුවන් දෙයක් නැහැ ඇත්තටම. බුදුන් වහන්සේ බුද්ධ දර්ශනයේ වටිනාකම මනාකොට පැහැදිලි කරනවා. සබ්බස සූත්‍රයේ සබ්බ ආශ්‍රව ෂය කරන සූත්‍රය. සියලු ආශ්‍රව ෂය කරන සූත්‍රය. ඉතින් ඒ තුල බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා දර්ශන සමාපත්තිය ඇති වටිනාකම. දර්ශනය ඇති කෙනාටයි බුදුන් වහන්සේ අනිත් දේවල් දේශනා කරන්නේ. දන්නහුටයි දැනගත්තහුටයි කරන්න දෙයක් දේශනා කරන්නේ. ඔබ ධම්ම සංගීකරණය ගත්තත් අභිධර්ම පිටකේ ධම්ම සංගීකරණය ගත්තත් ඔබට හොඳටම දැන් ධම්ම සංගීකරණය කියන්නේ ඩික්ෂනරි අපි කියන්නේ. අපි කියන්නේ මේ 84000 ධර්මස්කන්ධයම අවබෝධ කරගන්න තියෙන ඩික්ෂනරිය තමයි අභිධර්ම පිටකේ. මොකද 42000ක් ධර්මස්කන්ධය තියෙන අභිධර්ම පිටකේ. අද මේ සමහර අය අත හරි බොළඳයි. ඇත්තටම මේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා මේ අවබෝධය නැති අය කියනවා මේ අභිධර්මයේ පිටකේ ගැන එක දේවල්. ඒගොල්ලෝ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා. ආර්යයන් වහන්සේ නමක් කිසි දවසක එහෙම කියන්නේ නැහැ. ආර්යයන් වහන්සේ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. ආර්යයන් වහන්සේ සත්‍ය අවබෝධයයි අභිධර්මයේ වටිනාකම උන්න ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා අභිධර්මය අවබෝධිනුයි ආර්ය භාවයටපත් වෙන්නේ. ඒක ඒකාන්තයි. අභිධර්මය කියන්නේ පොතක් නෙමෙයි. අභිධර්මය කියන්නේ ওই දැන් පොතක් ලියාගත්තට බුදු සමය තුළ අභිධර්මය කියන්නේ මේ ධර්මයේ අභිඥාවෙන් දැකීමක්. ඒ තුලිනුයි රහත්භාවය ලබන්නේ. මේක බොහොම සරලයි. නමුත් මේ ඔබ ඉන්න දෘෂ්ටි නිසා මේක ඔබ එතන එන්නේ නැහැ. එතනට සිත එන්නේ නැහැ. දකින්න මේ ධර්මයේ කියන්නේ මේ ලෝක ඇති පරම සත්‍ය ධර්මතාවයයි. ඒ පොතක තියෙන දෙයක් නෙමෙයි පළවෙනි එක. ඒක මේ ධර්මයේ දකින්න පටිච්ච සමුප්පාද ධර්මය. එහෙම නැත්නම් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය. මේ හැම තැනම කියන්නේ ඔබ ඔය වචන වලට කොටු වෙන්න යන්න එපා. ඇතිවන නැතිවන ධර්මතාවයක් තියෙනවා මහණෙනි කියන එකයි. මේ ඇති කල්ලි මෙය වේ, මේ නැති කල්ලි මේ නොවේ. යේ ධම්මා හේතු භගවා තේසං හේතුන් තථාගතෝ. හේතුඵල ධමයක් තමයි මේ තියෙන්නේ. මේ ඇති කල්ලි මේ වේ හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මේ නැති වුණු කල්ලි මේ නොවේ. කෙටි කළා ගත්තොත් මේ දැන් අද මේ යුගයේ වන විට තියෙන භාෂාවෙන් කියනවා නම් ඇතිවන නැතිවන ධර්මතාවයක්. එහෙමයි අනිත්‍ය ධර්මතාවය. එයයි අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ. දැන් මේ ධර්මතාවය ඒ වුණාට අපි නිවැරදි තැනින් දකින්න ඕනි. මොකද අපිට ඕන විදිහට මේ අනිත්‍යයි මේ කැඩෙන බිඳෙන එකක් ගැන නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටිය. අපි ඉස්සල්ලාම එකක් පිළිගන්න ඕනේ. අපි හැමෝම මිත්‍යා දෘෂ්ටිකයි. මේ ධර්මයේ නොදන්න තාක්. ධර්මය කියන්නේ පොතක් වටාඩම් කරගත්ත දැනුමක් නෙමෙයි. පළවෙනි එක. පොතකින් ඔබට හම්බෙන්නේ තවත් දැනුමක් නම් ඒ ධර්මයෙන් පිටයි. ධර්මය කියන්නේ දැනුම නෙමෙයි. ඔබ මේ සූත්‍ර 84 සූත්‍ර පිටකේ සම්පූර්ණ කටපාඩම් කරත් ඒ කටපාඩම් කිරීම තුළම පේන්නේ ඔබට ධර්මයේ නොමැති බවයි. ධර්මයේ හමු වී නැති බවයි. මොකද එතන තියෙන්නේ දැනුමක් නම් ඒ උපාදානයක් නම් ඒතර ධර්මේ නැහැ. ධර්මයෙන් හුඟක් ඔබ යතයි. ඒ නිසායි පොටිල භික්ෂුන් වහන්සේගේ කතාව වස්තුව ගොඩක් ප්‍රසිද්ධ වුණේ. මොකද මහා තෙරක් විදිහට අනිත් හැමෝටම වැඩිය ඉස්සරහින්ම වාඩි වෙලා මම තමයි තෙර කියලා පෙන්වන්න මගේ ගෝලියෝ තමයි සේරම ඉන්නේ කියලා පෙන්වන්න මහා තෙරක් විදිහට බැබලෙමින් හිටපු කෙනෙක් තමයි පොටිල භික්ෂුව. නමුත් බුදුන් වහන්සේ තුච්ච පොටිල කිව්වේ. පහත්ම පහත් පෘථග්ජන භික්ෂුවක් කියලා කිව්වේ. තුච්ච පොටිල කියලා හත් වතාවක් කියන ඒ සූත්‍රය. ජේතවනාරාමයෙන් එළියට බහිනකම් කියනවා. තුච්ච පොටිල. තුච්ච පොටිල. හත් වතාවක් තියෙන සූත්‍රය හොඳින් බලන්න. පහත්ම කළා සලකනවා මේ සංඝයා ඉස්සරහම අන්තිම පහත් භික්ෂුව කියලායි කියන්නේ. නමුත් මේ සේරගේම ගුරුන් වහන්සේ. මේ සංඝයා වහන්සේලා විශාල පිරිසකගේ ගුරු හාමුදුරුවෝ. ඇයි එහෙම කියන්නේ? ධර්මයේ දැනුම කරේ තියාගෙන ආභරණයක් කරගෙන එයා බැබලෙන්නයි යන්නේ මාන්නයක් තුළ.
මේ මාන්නේ තුල ධර්මේ නැහැ. ඒකයි බුදුන් වහන්සේ එහෙම පෙන්නන්නේ. ධර්ම දැනුම කියන්නේ ඒ කියන්නේ ධර්මයෙන් ඈත්වීමක් තමයි තියෙන්නේ. ධර්ම දැනුම ගොඩක් තියෙනවා නම් එයා නිහතමානීව එයා එන්න ඕනි මේ පුජ්‍යල භාවයෙන් මිදෙන ස්වභාවයකට. එතකොට තමන්ගේ රූපෙවත් තමන්ගේ නමවත් ඉස්මතු කරන්නේ නැහැ. ඇත්තම කතාව. ඇත්තම කතාව පුජ්‍යල භාවයේ ආත්ම දෘෂ්ටිය බිඳෙන තැනක්. අත්තානු දිට්ඨින් ඌහච්චය කියන්නේ ආත්ම දෘෂ්ටිය නැති තැනක්. ඒ ආත්ම දෘෂ්ටිය නැති තැනක් තුළ කෙනෙක් පුජ්‍යලේ හමුවන්නේ නැහැ. ඒ නිසාමයි මේ ධර්මයට මේ ධර්මාවබෝධය ඇති කරගත්ත රහතන් වහන්සේලා. ඉගේ නිහතමානී කියන්නේ මේ හිමින් ඇවිදින එකක්වත් හිමින් කතා කරන එකක්වත් නෙමෙයි. ඒ අවබෝධය තුළ ඒ දේ සිද්ධ වෙනවා. ඒක දැන් ඒ විදිහට රංගපාන දැන් අපි දන්නවා භික්ෂුන් වහන්සේලා විදිහට නාට්‍යවල නළුව රංගපානවා. එතකොට රහතන් වහන්සේලා විදිහටත් රංගපානවා. එතකොට හිමින් ඇවිදිනවා. එතකොට හිමින් කතා කරනවා. එතකොට වැඩි කලබල පෙන්වන්නේ ඒ නළුව. ඒ රංගපානවා. ඔවුන් අවබෝධ වෙලා නෙමෙයිනේ ධර්මය. අනේ එවැනි දෙයක් අද මේ සමාජයේ සමහර අපිට දකින්න ලැබෙනවා. හැබැයි මේ සත්‍ය අවබෝධ වුණු අයගේ ස්වභාවයට රංගපාන්න පුළුවන්. රංගපෑවා කියලා සත්‍ය අවබෝධ වෙලා නෙමෙයි. සත්‍ය අවබෝධ වුණු කෙනෙක් සමහර විට අර වතුර වල උඩින් පැන පැන ගිය පොඩි හාමුදුරුවෝ වගේ. සමහර විට ඒක පිටින් හොයන්න බෑ. නමුත් සත්‍ය අවබෝධ වීම අපි දැනගන්නේ කෙසේද? දේශනා කරන ධර්මය තුළින්. කොමකින්ද? දේශනා කරන ධර්මය තුළින්. ඒ ධර්මය තුළ තියෙනවද තමන්ටත් මිදෙන්න අවස්ථාවක්? පච්චුප්පන්න ධර්මයක් දේශනා කරනවද? කුමක්ද පච්චුප්පන්න ධර්මයක් කියන්නේ? ප්‍රත්‍ය උප්පන්න ධර්මයක්. ඇතිවන නැතිවන ධර්මයක් දේශනා කරනවද මේ මොහොතේ? මේ මොහොතේම ඇතිවන නැතිවන ස්වභාවය අවබෝධ කරගන්න ධර්මතාවයක් දේශනා කරනවද? මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ලබන එකක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි මේ. මරණින් මත්තේ කොහේ හරි ලෝකෙක යන්න කතා කරනවා නම් එතන භවයේ පැතීමක් තියෙනවා. ඒක බුදුදහමක් නෙමෙයි. බුද්ධ ධර්මයේ එහෙම එකක් නෙමෙයි. බුද්ධ ධර්මයේ සාන්දිටික අකාලික ඒපස්සික ඕපනයික පච්චුප්පන්න ධර්මයක්. සාන්දිටිකයි මේක තමන්ටමයි සාන්දිටික. තමන්ටම දැනෙනවා මේක. අකාලිකයි මේකට කාලයක් නැහැ. ඒපස්සික ඕපනක ඔබටත් පුළුවන් බලන්න. මේ මොහොතේ මේ සිත ඇති වෙනව නැති වෙනව. ඒ පෙන්වන්න පුළුවන් නම් කාට හරි ළඟටම ගෙනහැල්ලා අන්න ඒ කෙන ධර්ම මාර්ගයේ. ඒ ධර්ම මාර්ගයේ ඉන්න අයෙක් අන්න එතනින් තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ අවබෝධයේ කොයිතරම් මේ ඒ කෙනාගේ අවබෝධය පේන්නේ පච්චුප්පන්න ධර්මයේ ඉස්මතු කිරින ඒ ඔබව ළඟටම ගේනවා නම් මේ මහා කල්යාණ මිත්‍රයෙක් ඔබ දුකෙන් මිදෙන්න මෙතනින්. ඔබට පෙන්වන ධර්මේ කුමක්ද එතකොට? මේ මොහොතේම සාන්දිටික ධර්මයක් ඔබට ප්‍රකාශ කරනවා. මේ මොහොතේම ඇති වෙන නැති වෙන ධර්මතාවය ප්‍රකාශ කරනවා. අකාලික ධර්මයක්. තුන් කාලයක් නැහැ. මේ දැන් ඔබට අවබෝධ වෙන හැටි තේරුම් කරන පෙන්නලා දෙන මේ දැන් ඔබට අවබෝධ කරගන්න හැටි ඒ දේශනා කරන දේශකයන්න් වහන්සේ නමක් නම් මේ කල්යාණ මිත්‍රයෙක්මයි. සද්ධර්මය අවබෝධ වුණු අයෙකුට පමණයි එවැනි දේශනයක් ඉදිරිපත් කළ හැකි වන්නේ. මේ මුළු ධර්මයේ මෙතනයි තියෙන්නේ. බුදුන් වහන්සේ එතනයි ධර්මයේ දේශනා කරන්නේ. ඒකයි මහෝපදේශ හතරට ගලපලා ධර්ම දේශනයක් කරනවා කියන්නේ. මහෝපදේශ හතරට ගලපලා ධර්ම දේශනයක් කරනවා කියන්නේ කොහොමද? උදාහරණයක් ගමු. මේ මොහොතේ ඔබට සිතක් පහළ වෙනවා. මේ සිතෙන් මිදුනොත් ඔබ නිවන් දකිනවා. පැහැදිලිද? මේ මොහොතේ ඔබ සිතක් පහළ වෙනවා. දැන් හැමෝගෙම සිත දිහා බලන්න. දැන් පහළ වුණු සිත දිහා බලන්න. මේ මොහොතේම ඔබට සිතක් පහළ වෙනවා. හැබැයි මේ මොහොතේම මේ පහළ වුණු සිත සත්‍ය දැකලා මිදුනොත් ඔබ නිවන් දකිනවා. නැවතත් මේ ඊටාම වැදගත් කාරණයක්. මේ තමයි යමෙක් ධර්මයේ දේශනා කරනවා නම් මෙන්න මෙතන අපි නිතරම ධර්ම දේශනා කරනවා. හැබැයි මෙන්න මෙතනයි මහා නිධානයේ තියෙන්නේ. මහා නිධාන සූත්‍රයේ මෙතනයි තියෙන්නේ. මෙතනයි මහා උපදේශ හතරම තියෙන්නේ. මෙතනයි සප්ත බොජ්ජංග තියෙන්නේ. මෙතනයි පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තියෙන්නේ. මෙතනයි සත්‍තිස් බෝධිපාශික ධර්මම තියෙන්නේ. මෙතනයි ආර්ය අෂ්ටාංග මාර්ගෙම තියෙන්නේ. කොතනද? මේ මොහොතේ ඔබට සිතක් පහළ වෙනවා. ඒ සිතේ සත්‍ය දැකලා ඔබ මිදෙනවා.
කියන්නේ නිවන් දකිනවා. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුල කිසිවක් හමු නොවේ. පුළුවන් ද ධර්ම දේශනයක් කරන්න ඔබට? ඔබ කල්‍යාණ මිත්‍රයෙක්මයි. දැන් මේ මහා පින්වත් මේ පින් ඇත්තෝ මේ සසර දුකෙන් මිදෙන්න, සියලු දුකෙන් මිදෙන්න මේ වචනේ අසනවා. කුමක්ද? මුළු සසර ඕගේටම හේතු වෙලා තියෙන්නේ මේක නොවුණු නිසායි. කුමක්ද? මේ ක්ෂණයේ සිත දැකලා මිදුන් නැති නිසායි. දැන් ඔබට මිදෙන අවස්ථාව තියෙනවා. අප ඉදිරිපත් කරන්නේ පරම සත්‍යයි. කාලයේ වැලි තලාවට සැඟව ගිය ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි. ගම්භීරාර්ථා ඒ මහා ගම්භීර ධර්ම දේශනාවයි. එනම් මේ සියල්ලම එක්ෂණික සිතේ මේ මොහොතේ ඔබට උපදින සිතේ පෙන්වන්නයි අපි ධර්ම දේශනා කරන්නේ. වෙන දෙයකට නෙමෙයි. අපි මහෝපදේශ 4 පෙන්නමු. එක්ෂණික සිතේ. දැන් මේ මොහොතේ ඔබට කුමන සිතක්ද පහළ වෙන්නේ? අපි නිතරම කියන උපමාව පොත දකින සිත. ඔබට පේනවා තිය. ඔබට පේනවා අහස. ඔබට පේනවා මලක්. ඔබට පේනවා කුමක්ද? ඒ තමයි සිත. හඳුනා ගන්න මේ මොහොතේ ඔබට පහළ වෙන සිත කුමක්ද කියලා. ශබ්දයක් ඇහෙනවද? සුවඳක් දැනෙනවද? ගන්ධයක්ද? කුමන හෝ සිතක් රසද්ද පහසද්ද උණුසුම සීතලද ඔය කයට දැනෙන හුළඟ වදින ඒ සිත ආවොත් ඒ සනීපයි කියලා આવොත් ඒ සිතක් උණුසුම සීතල. දැන් මේ ద్వාර වලින් ආයතන 6ම අරමුණු වෙනවා. හැබැයි මේ මොහොතේ ඔබට එක අරමුණක් එනවා. අනේයි මේ මොහොතේ ඔබට පහළ වෙන සිත. ඒතර ඒ සිතේ සත්‍යයි අපි දැන් දකින්නේ. අපි නිතරම කතා කරන උපමාව තමයි පොත. පොත දකින්න සිත අපිට දැන් පහළ වෙනවා. අපි ඒක එනකොටම පොත කියලා දෙයක් බාහිර නැහැ. අපි හදාගත්ත සම්මුති නාමයක්. දැන් මේකේ සත්‍ය දකින්න යථාභූත ඥානෙ මේ ක්ෂණික සිතේ දකින්න. එනකොටම අරමුණේ දකින්න. එහෙම දෙයක් නැති බව බාහිර. බාහිරට පොතක් හම්බ වෙන්නේ නැහැ. සිතෙත් පොතක් නැති බව දකින්න. ද සිතුවිලි වලත් පොතක් හම්බ වෙන්නේ. දැන් ඔබ බාහිරෙන් මිදිලා. දැන් ඔබ සිතෙනුත් මිදිලා. දැන් ඔබ බාහිරනුත් මිදිලා. ඔබ දැන් සිතෙනුත් මිදලා දැන් අරමුණෙන් මිදිලා. මේ මොහොතේ ඔබට පහළ වුණු මේ අරමුණෙන් ඔබ මිදුණා කියන්නේ මේ සිතෙන් මිදුණා කියන්නේ හැම සිතකින්ම මිදෙනවා. අඹ ගහේ කොළ තියෙනවා නම් දහස් ගණනක් අපි හිතමු අඹ ගහේ කොළ 5000ක් තියෙනවා කියලා. හැබැයි එක අඹ කොළයක නාරට විඤ්ඤාසය බැලුවොත් ඔය අඹ කොළේ තියෙන දහස් ගණනම බැලුවා වෙනව නේද? ඒ වගේ ඔබ එක සිතක් හරියට දැක්කොත් ඔබට පහළ වෙන ඒ සිත් හැම සිතක්ම දැක්කා වගේ තමයි. ඒ හැම සිතක්ම ඒ විදියමයි. ඒ සත්‍ය දකින ඒ යථාභූත ඥාණයෙන් පෙන්වනවා කියන්නේ සත්‍ය පෙන්වනයි සිතේ. මේ සිත මායාවක්. මේ එන අරමුණම බොරුවක් වෙනවා. මායාවක් වෙනවා. බාහිර පොතක් නැහැ. පොත කියන්නේ අපි දාගත්ත නමක්. බාහිර හතර මහ භූත අපිට පේන්නේ. සිතෙත් පොත් කියලා දෙයක් නැහැ. අරමුණ එතනම නිෂ්ප්‍රභා වෙනවා. ඒ කියන්නේ අනිදස්සන වෙනවා. ඒ අරමුණේ සත්‍ය දකින්න තැන තමයි ඒ සූත්‍රෙම තියෙන්නේ. කෙවට සූත්‍රය. විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝපබ එත්තා අපෝච පඨවි තේජෝ වායෝ නගාරති එත් දීගන්ත රස්සං අනතුලං සුභසුභ එත් නාමංච රූපස් සේසං පුරුජ්ජති. එතනින් මිදුණා. පුරුජ්ජනේ වුණා. අරමුණෙන් මිදුණා. දෛගාවට එන අරමුණ බිත්තිය දකින්න සිතර ඒකෙනුත් මිදෙනවා. දැන් මේ ක්ෂණික සිත පොත දැක්කොත් මොකද වෙන්නේ? අසෘතවත් පෘථග්ජනයා. ඒ කියන්නේ අසෘතය කියන්නේ ධර්මය දන්නේ නැති කෙනා. පෘථග්ජන කියන්නේ මෝහ ඝන අන්ධකාරය. ධර්මය නොදන්න අවිද්‍යාව ඝන අඳුරේ ඉන්න කෙනා. එයා බාහිර රැවටෙනවා. සත්තුත් එහෙමයි. බාහිර රැවටිලා ඉන්නේ. සියලු ආගම් තියෙන්නේ බාහිර රැවටිලා. අයියේ සියලු ආගම් වල කියන්නේ පින් කරන්න පව් කරන්න දිව්‍ය ලෝක යනවා නිරය යනවා. ඒ කියන්නේ බාහිර රැවටිලා ඉන්නේ. ඒකයි කර්මපතේ තියෙන්නේ. ඒකයි සංසාර ගමනක් තියෙන්නේ. ඒකයි දුකෙන් මිදීමක් නැත්තේ. ඒකයි දුකේම ඉන්නේ. ඒකයි හඬන්නේ. ඒකයි වැළපෙන්නේ. හැබැයි ඒ දුකෙන් මිදෙන මඟ දේශනා කරන්නේ මේ ෂණික සිතේ ඇත්ත දකින්න කෙනා මිදෙනවා. දැන් අරමුණ එනකොටම ඒකේ පොතක් හම්බ වෙන්නේ නැහැ. එතකොට බාහිරෙන් මිදෙනවා. සිතෙත් පොතක් කියලා දෙයක් නැහැ. සිතෙනුත් මිදෙනවා. දැන් ඒ සිත ක්‍රියාසිතක් බවට පත් වෙනවා. මෙන්න මෙතනයි පොත හමු වුණොත් එතනයි සමුදය. ඒ කියන්නේ එන අරමුණ රැවටුනොත්
බාහිර ඇත්ත වුණොත් එතන සමුදයයි හටගන්නේ. දෙයක් හටගන්න. එතනයි උපත. එතනයි භවය හටගන්නේ. පොත කියන භවය හටගන්නේ. එතනයි ජාතිය හටගන්නේ. එතනයි ජරා මරණ සේරම තියෙන්නේ. පටිච්ච සමුපාදෙම තියෙන්නේ. දැන් මුළු පටිච්ච සමුපාදෙම මේ දෙයක් හට ගත්තා කියලා මේ සිතට එක්ෂණික සිතට රැවටුනොත් තියෙනවා. එතන සමුදේ තියෙනවා, තණ්හාව තියෙනවා. අයි දෙයක් තිබුණොත් ඒකට ඇලෙනවා, ගැටෙනවා. එහෙම වුණොත් එතන උපාදානයක් තියෙනවා. එහෙම වුණොත් එතන රාග දේශ මොහ සිත හට ගන්නවා. එක්ක රාගය, එක්ක දේශය, එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. එහෙම වුණොත් කර්මයක් තියෙනවා. එහෙම වුණොත් එතන ඒ තුල චේතනාව තියෙනවා, ඒ තුල කර්මයක් තියෙනවා. එක්ෂණික සිත ගැනයි මේ කතා කරන්නේ. එහෙම වුණොත් එතන සමුදයයි, තණ්හාවයි. එහෙම තිබ්බොත් එතන දුකයි හටගන්නේ. අන්න සමුදය අන්න සමුදය අන්න දුක. සමුදය සත්‍ය එක සිත දකින්න සංඛාර. මොකද පොත කියන්නේ. බාහිරට යන තැනයි ඒව සේරම තියෙන සමුදය තියෙන සංඛාර තියෙන. හැබැයි ආර්ය භූමිය වෙනයි. අපි මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය. එක්ෂණික සිතේ. බාහිර දෙයක් හමු වුණා සමුදය. හයක තුල තණ්හාව උපදින්නේ. ඒ තුලම දුකයි තියෙන්නේ. සප දුක්ඛ දුක දුක්ඛ දෙකම දුකයි. හැබැයි ඒකේ සත්‍ය දැක්කොත් යථාභූත ඥානෙ. බාහිරෙම දෙයක් නැති බව. සිතම බව. සිතෙත් එහෙම දෙයක් නැති බව. අන්න නිරෝධයට යනවා. පොත නිරෝධයට යනවා. අන්න නිරෝධ සත්‍ය. අන්න ඒක දැකීමයි මාර්ග සත්‍ය. ඒ සිතට පෙන්වීමයි මාර්ග සත්‍ය. අන්න චතුරාර්ය සත්‍ය එක්ෂණික සිතේ ඔබ දැන් දකිනවා. මහෝපදේශ හතරට ගලපලා ධර්ම දේශනා කරනවා කිව්වේ ඒ නිසයි. හැම සිතක්ම චතුරාර්ය සත්‍ය දකිනවා. යථාභූත ඥාණයෙන් දකිනවා. හැම සිතක්ම සත්‍ය දකිනවා කිව්වේ ඒකයි යථාභූත ඥානය කිව්වේ. හැම සිතක්ම දැකීම යෝනිසෝ මනසිකාරය ඒකේ විදර්ශනා නුවණින් විදසුන් නුවණින් දැකීමයි යථාභූත ඥානයෙන් දැකීම කියන්නේ. දැන් ඔබට පැහැදිලි මනාකොට. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගෙත් එතනමයි. බාහිර දෙයක් ඇත්ත වුණොත්, බාහිර දෙයක් තිබුණොත් ඒකට ඇලෙනවා ගැටෙනවා කියන්නේ එතන සම්මාදිට්ඨිය නෑ, මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටික භූමියේ එහෙනම් ඔබ ඉන්නේ පෘථග්ජන භූමියේ. අසෘතවත් පෘථග්ජන භූමියේ. බාහිර ඇත්ත කරගෙන බාහිරින් සැප දුක් විඳිනවා. බාහිර ඒක නිසාම ඒක පින් කරනවා, පව් කරනවා, පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, ආනිඤ්ඤාභිසංකාර සසරමයි. කර්මපතේට කොටු වෙලා. බාහිර හැබැයි මේ එන අරමුණේ සත්‍ය දකින්න තැන සම්මා දිට්ඨිය උපදින්නේ. පොතක් හට නොගන්න තැන. සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අන්න ආර්යවරු දකින්න මාර්ගයට එනවා. නාම රූප දෙකෙන් මිදුණු තැන. රූප නාම බාහිරනුත් සිතනුත් අන්ත වලින් මිදුණු තැන අන්ත නැති තැනක් සම්මා දිට්ඨියට එනවා. මධ්‍යම ප්‍රතිපදාවට එනවා. මජ්ජේ ඥානං කියන තැනට එනවා. අන්ත දෙකෙන් මිදලා යෝ භන්තේ විදිත්වාන. යෝ උබාන්ත දෙකෙන් මිදලා. මජ්ජේ මන්තා නලිප්පති මැද ඇලීමක් නැහැ. තම්බ්‍රුහි මහා පුරුෂෝ අන්නෝ මහා පුරුෂේ. සේද සිම්බනි මජ්ජගා සිම්බනි වෙන්නේ නැහැ, ගැට ගැහෙන්නේ නැහැ. අන්ත වලින් මිදුණු තැන අන්ත නැති තැනයි මජ්ජේ ඥානං කියන්නේ. කොතනකවත් ගැට ගැහෙන්නේ නැති තැනයි මජ්ජේ ඥානං සිම්බනි වෙන්නේ නැහැ. අන්ත නැහැ. හේතු තියෙනකොට තියෙනවා, හේතු නැතිනකොට නැති වෙනවා. අන්න ආරෂ්ඨාංග මාර්ගයේ උපදින්නේ එක්ෂණික සිතේ සත්‍ය දකින්න තැනයි. දැන් ඔබ දකිනවා එක්ෂණික සිතේ සත්‍ය දකින්න තැන ආරෂ්ඨාංග මාර්ගෙත් තියෙන්නේ. ඕ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ ක්ෂණික සිතේ දකින්න සමාධිය අනිමිත්ත සමාධියේ නිමිත්තක් හටගන්නේ නැහැ. පොත කියන නිමිත්තෙන් මිදිලා අනිමිත්ත සමාධිය හටගන්නේ. ඒ දකින්න වෑයමයි සම්මා වායාම. ඒ දකින්න සතිය සම්මා සතියයි. මේ සත්‍ය දකින්න මේ සත්‍ය දකින්න වචන, මේ සත්‍ය දකින්න සංකප්පය, මේ සත්‍ය දකින්න ආජීවය, මේ සත්‍ය දකින්න කම්මන්තය. මේ සත්‍ය දකින්නයි ඔබ ජීවත් වන්නේ. ඔබ සියල්ල කරන්නේ මේ සත්‍ය දකින්නයි. මේ දුකෙන් මිදෙන්නයි ඔබ ඔය සියල්ල කරන්නේ. මේ ශරීරය කුඩ නලත්තු කරන්නේ, ආහාර දෙන්නේ කුමක් සඳහාද? මේ සැබෑ මේ බුද්ධ දර්ශනය තුල ඉන්න සැබෑ බෞද්ධයෙක් නම් සත්‍ය දකින්න සඳහායි. එක්ෂණික සිතේ සත්‍ය දැකීමයි ආර්ය ශ්‍රාංක මාර්ගය. ආර්ය කියන්නේ නාම රූප දෙකෙන් මිදුණු තැන. බාහිර ඇත්තක් නොවන බව දකින්න තැනයි, සිත ඇත්තක් නොවන දකින්න තැනයි. ආර්යයන් කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. නාමයේ ඇත්ත කරගෙන, සිත ඇත්ත කරගෙන දෙක ගැට ගැහුණු තැනයි පුජ්‍යල භාවයේ, ආත්ම භාවයේ තියෙන එතනයි පුජ්‍යලයෝ ඉන්නේ. දෙකෙන් මිදුණු තැන පුජ්‍යල භාවයක් නැහැ.
සබාදහමයි. සබාදහම කිව්වත් එතනට වචනයක් පනවන්න බෑ. ඇත්තටම මෙතන ක්‍රියාසිතයි. ඉතින් දකින්න ඕනි නුවණින් පංච ඉන්ද්‍රිය ධර්ම ගත්තත් සද්ධා කියන්නේ මේ සත්‍ය දැකීමයි. වීරය කියන්නේ සත්‍යේ න අරමුණේ දකින්න වීරයයි. සතිය කියන්නේ දකින්න සතිය සිහියයි. සමාධිය කියන්නේ එනේන අරමුණෙන් එහෙම දැකලා මිදෙන තැන සමාධියයි. මිදුණු තැන සමාධියයි. ඒක අනිමිත්ත සමාධියයි. සද්ධා වීර සති සමාධි ප්‍රඥා මහා ප්‍රඥාවයි තුල හට ගන්න. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ මහා ප්‍රඥාව. ඒ ප්‍රඥාව කියන්නේ සිතුවිලි අනිත්‍ය දැකීමයි ප්‍රඥාව. ප්‍රඥා භාවිතබ්බ විඥානම් පරිඤ්ඤයං කියුවේ ඒකයි. ප්‍රඥාවෙන් විඥානය අවබෝධ කරගන්න. විඥානය කියන්නේ සිතයි සිතේ අනිත්‍ය දැකීමයි ප්‍රඥාව. අන්න පංච ඉන්ද්‍රිය ධර්ම එක්ෂණික සිතේ දකිනවා. එක්ෂණික සිතේ පංච බල ධර්ම දකින්නේ. ඒ ඉන්ද්‍රිය ධර්මමයි බල ධර්ම බවට පත් වෙන්නේ. ඔබ එනකොටම දැන් දකිනවා. බල ධර්ම බවට පත් වෙලා. ඔබ හිතලා කරනවා නෙමෙයි ඒ බල ධර්මයක් බවට ඉන්ද්‍රිය ධර්මපත් වෙනවා. එක්ෂණික සිත දකින්න තනයි මේ සත්‍ය දකින්න තනයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. එතනමයි ආරෂ්ඨාංග මාර්ගය තියෙන්නේ. එතනයි පංච ඉන්ද්‍රිය ධර්ම තියෙන්නේ. එතනයි පංච බල ධර්ම තියෙන්නේ. එතනයි සත්‍විස් බෝධිපාශික ධර්මම තියෙන්නේ. ඡන්ද චිත්ත වීර විමර්ශ සතර 이르දිපාත තියෙන්නේ එතනමයි. ඒක කැමැත්ත ඡන්දේ ඒ චිත්ත විමර්ශනේ ඡන්ද චිත්ත වීරය කිරීමයි. ඡන්ද චිත්ත වීර විමර්ශ. මොන විදිහෙන් ගත්තත් මේ ධර්මයේ කොතනින් ඔබ කොයි විදිහට ගත්තත් මෙතනටයි ගලපන්නේ. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ මරණානුස්සතිය වඩනකොට ඉහළට ගස්ම හුස්ම පහළට යන්න කලින් යමෙක් මරණය දකින ඔහු මාගේ කරමි කියලා. ඒ කියන්නේ එක්ෂණික සිත ඒ ෂණේ සිත මරණ එක දකින්නවා නම් ඒකයි බුද්ධ වචනේ. එයයි බුදුන් වහන්සේ ආගේ කරන්නේ. එක්ෂණික සිතක උදේවැය දකින්නාට ඒකයි සියලු දෙයින්ම මිදෙන්නේ. එයයි නිවන් මඟ වන්නේ. දැන් ඔබට පැහැදිලි ඍජුවම නිර්වුල්ව මේ සත්‍ය දකින්න ඕනි. එහෙනම් එක්ෂණික සිතකයි. ඉතින් මේ පුංචි දහම් පණිවිඩයක් ඔබට දුන්නේ. දැන් මෙන්න මෙතනට ඔබ එන්න ඕනි. මේ දර්ශනය ඊටම වැදගත්. ඊට පස්සේ ඔබට ප්‍රතිපදාවක් තියෙනවා. එනේන සිතට දැන් මේක දැකීමයි ප්‍රතිපදාවන්නේ. එනේන සිත දැන් ඔබ දකින්න ඕනි. මහා නුවණින් දැකිය යුතු වෙනවා. හටගන්නා සෑම සිතක්ම මෙලෙස දැකීමමයි ප්‍රතිපදාව වන්නේ. සත්‍ය ඥානයේ මේ බුද්ධ දර්ශනය ඔබ නුවණින් දකින්න ඕනි. සත්‍ය ඥානය ඒකයි කල්යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත යුතු වන්නේ. ඒ දර්ශනයේ බුද්ධ දර්ශනයේ ඇති වැදගත්කම. ඉතින් අපි ඒක දිගින් දිගට ඔබට පැහැදිලි කරනවා. මොකද ඒක තමයි වැදගත් වන්නේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ සත්‍ය ඥානය. අපරභාග ප්‍රතිපදාව කියන්නේ ඇත්තටම සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. බුදුන් වහන්සේ කරන්න දෙයක් පනවන්නේ නැහැ සත්‍ය ඥානය දන්නේ නැතුව. ඒ නිසා ඔබ විසින් මේ බුද්ධ දර්ශනය හරියට දන්නේ නැත්නම් ඔබ විසින් මුලින් කළ යුත්තේ කුමක්ද? ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. සද්ධම්ම ශ්‍රවණ කාලීන ධර්ම මේ ඔබ කර යුතු දේ. ඔබ ධර්මයේ සාකච්ඡා කළ යුතුයි. ධර්මයේ ඇසිය යුතුයි. ඔබ ධර්මයේ ධම්මාර්ථම් ප්‍රතිපදාවට එන්න ඕනි. නමුත් ඔබ පරතෝഘോഷය හදා ගන්න ඕනි. ඔබ මේ ධර්මයේ ඔබට පොතපතින් කියවලා දරා ගන්න පුළුවන්. එහෙම කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා එහෙම දරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලෙස හෝ බුද්ධ දර්ශනය ඔබ විසින් අවබෝධ කරගත යුතු වෙනවා. හැබැයි මේ බුද්ධ දර්ශනය කියලා ඔබ ගොඩාක් පටලව ගන්න අවශ්‍යතාවයක් නැහැ. ලොකු දැනුමක් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි බොහොම සරලව ඒක කියනවා. ඒ පණිවිඩේ. ඒකම තමයි තියෙන්නේ. වෙන දෙයක් නැහැ. කුමක්ද? බාහිර ඇත්තක් නොවන බව. සිතේ අපි හදාගෙන බලන බව. හැබැයි සිතත් සත්‍යයක් නොවන බව. ඕක තමයි මහා නිදාන සූත්‍රයේ. ඒක තමයි සලායතන සූත්‍රවල. ඒක තමයි ඔබ ස්කන්ධ සූත්‍ර, උපාදාන ස්කන්ධ සූත්‍රවල හැම එකකම ඔය කොච්චර ඔබ මේ සූත්‍ර අධ්‍යයනය කරත් වචන ටික සේරම ඔබට මහා දැනුමක් වෙයි. නමුත් ඔය මූලික හරය ඔච්චරයි. බාහිර ඇත්තක් නොවන බව, සිතින් හදාගෙන බලන බව, සිතත් සත්‍යයක් නොවන බව, සම්මුති ප්‍රඥාප්තිය අපි හදාගත්ත දේ බව. ඉතින් මේ දෙක මිදෙනවා කියන්නේ නාම රූප දෙකෙන් මිදෙනවා කියන එකයි. එතන මිදෙනවා කියන්නේ පච්චේ පරිග්ගා ඥානෙට එනවා කියන එකයි. පච්චේ පරිග්ගා ඥානට එනවා කියන්නේ ඔබ කෙලින්ම සම්මර්ෂණ ඥාන වලට එනවා. ඒ කියන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට එනවා. ඒ කියන්නේ
උද්‍යව ඥාන, බය ඥාන, බයතුපට්ඨා ඥාන, මුඤ්ඤුතු කම්මතා. දැන් මේ වගේ ලොකු දැනුමන්නේ ආදීනානුපස්සන ඥාන, සංකාර උපේක්ෂා ඥාන. මෙතනට එන්නේ සංකාර උපේක්ෂා ඥානයේ මේ ධර්මයේ නිවන් මඟ වන්නේ. සංකාර උපේක්ෂා ඥානෙ තමයි මෙතන වැදගත්ම තැන. ඔතන ඔය කියන්නේ සිත දකිනකොට එන අවස්ථා ටික තමයි ওই ඥාන විදිහට පෙන්වන්නේ. නැතු ඔය වචන වලින් හොයන්න බෑ. දැන් මේ ඔබට යන්න පුළුවන් ගමන ආකාර දෙකක් තියෙනවා. එකක් ඔය පොතපතෙන් දෙන දැනුම ඒකත් එක්කම බල බල යන එක. අනිත් එක තමයි මුකුත් ඒ පොතපතේ තියෙන ඒ දැනුමට වඩා ඔබ ප්‍රායෝගික වෙනවා. ඒ කියන්නේ ඔබ දැන් දකිනවා දැන් හරි. පණිවිඩය ඔබ ගන්නවා කල්‍යාණ මිත්‍රාගේ. බාහිර ඇත්තක් නෙමෙයි කියලා. ඊට පස්සේ ඔබ ගන්නවා දැන් සිතත් ඇත්තක් නෙමෙයි කියලා. ඊට පස්සේ ඔබ බලනවා දැන් අපිට එන අරමුණේ යන සත්‍යක් නෙමෙයි කියන එක. ඔක්කොම විඥාණයෙන් දැනගන්නේ. එහෙනම් විඥාණයට දැනෙන්නේ. එහෙනම් සංඛාරා කියන්නේ අපි හදාගෙනයි දැන් මේ මානසිකාර ලෝකෙකයි ඉන්නේ. දැන් අපි සත්පුජ්‍යල ලෝකෙකනේ ජීවත් වෙන්නේ සාමාන්‍ය මේ ධර්මයේ නොදන්න තාක් හැමෝම ඉන්නේ සත්පුජ්‍යල ලෝකේ. මේ සත්තු ඉන්නවා මිනිස්සු ඉන්නවා මේ ගස් කොළන් තියෙනවා මේ සත්පුජ්‍යල ලෝකයක් නේ අපි ඉන්නේ. දැන් මේකේ තව ලෝකයක් තියෙනවා සංඛාර ලෝකේ. ඒ කියන්නේ සිත තුල තියෙන ලෝකයක්. ඒකේ තියෙන්නේ ඔක්කොම මේ නම් ටිකක්. දැන් බාහිර අපි අසුරු කරන ලෝකේ මේක නාමීය ලෝකය සංඛාර ලෝකේ. හැබැයි සංඛාර ලෝකයේ තමයි බාහිර ලෝකයේ ඇත්තක් නෙමෙයි. අපි අසුරු කරන්නේ නාගස්, නුගගස්, පිච්චමල්, රෝසමල් ඒවා බාහිරින් ගහ කියන්නේ නැහනේ. මම නාගා කියලා. මල් කියන්නේ නැහනේ මම පිච්චමල කියලා. එහම අපේ සිතේ තමයි මේවා තියෙන්නේ. එන එක සංඛාර ලෝකයක්. දැන් ඔබ ටීවී එකක් දිහා බලාගෙන නාට්‍යයක් බලනකොට ඔබට දුක හිතෙන්නේ අඬන්නේ ටීවී එකේ මුකුත් නෙමෙයිනේ. ඔබේ සිතේ තියෙනවා මේක අපරාධයක්, මේක පව්, මේව කියන එක ඔබේ සිතේ. අන්න සංඛාර ලෝකේ. අපි දුක් විඳින්නේ සංඛාර ලෝකේ. බාහිර දෙයක් නෙමෙයි. මේක තමයි ත්‍රිපරිවට්ටම දුක. බාහිර දරුවා මරණ එක දුකයි. හැබැයි දරුවා මරණයට පස්සේ හිතේ ඉන්නකන් දුකයි. ඒක දුක සත්‍ය. හැබැයි දරුවෙක් කියලා කෙනෙක් නැහැ කියලා දකින එකයි ස්කන්ධ දුක්ඛ කියන්නේ. මෙන්න මේක තමයි තුන. බාහිර සංඛාර අවස්ථාව සිත ඊට පස්සේ ඒ සංඛාරවල ස්කන්ධය දකිනවා. එහෙම දෙයක් නැති බව ස්කන්ධ දුක්ඛ. බාහිර දුක ඒක සංඛාර දුක්ඛ ඊට පස්සේ ස්කන්ධ දුක්ඛ. බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ස්වාමීනි නිවන් දැකීම සඳහා අප කුමක් කළ යුතුද? එතකොට බුදුන් වහන්සේ උත්තර දෙනවා මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුතු වන්නේ. දැන් ඔබ බාහිර දරුවා මරණ දුක දකිනවා දුක. එතකොට සංඛාර දුක දකිනවා සිතේ ඉන්නකන් ඒ දරුවා දුකයි. ඊට පස්සේ ස්කන්ධ දුක්ඛ කියන එක ඔබ දකිනවා දරුවෙක් කියලා කෙනෙක් නැහැ කියලා. දරුවෙක් කියලා දෙයක් නැහැ කියලා. අපි හිතින් හදාගත්ත දෙයක් කියලා. එතකොට තමයි ඔබ දුකෙන් මිදෙන්නේ. අන්න බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ ස්කන්ධ දුක්ඛ කියන එක. ඒකයි ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටං කියලා 12 ආකාරයකට චතුරාර්ය සත්‍ය වෙනවා. ඔය වගේ තුනේ විදිහට බලනකොට. ඒක තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය තුල බුද්ධ දර්ශනය කියලා ඔබ දකින්නේ. අන්නේ කෙනාට ඊට පස්සේ ඒක ප්‍රායෝගික වෙන්න ඕනි. දැනුමනේ දැන් තියෙන්නේ. දැන් ඔබ සෑහෙන කාලයක් අවුරුදු ඔබේ තියෙන වයසටම ඔබ දත්ත රැස් කරලා තියෙනවා. ওই දත්ත තමයි සංඛාර කියන්නේ. දැන් ඔය දත්ත රැස් කරගත්ත දත්ත ටික ඔබ ඉරේස් කරන්න ඕනේ. අත්‍තරම කිව්වොත් ඒක අවබෝධයෙන් තමයි ඉරේස් වෙන්නේ. ඒක ඉරේස් කරන මකනේ තමයි යථාභූත ඥානෙ. යථාභූත ඥානෙන් තමයි මේව මැකෙන්න ඕනි. එහෙම නැත්නම් සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්නේ නැහැ. තදාංග විදිහට යටපත් වීමක් විතරයි වෙන්නේ. ආශ්‍රෝෂය ක්ෂය වෙනවා කියන්නේ සමුච්ඡේද ප්‍රහාණයකට යනවා කියන්නේ යථාභූත ඥාණයෙන් දැකලා එතනම මක යන්න ඕනි. එතනම සත්‍ය පෙන්වන්න ඕනේ එනේන අරමුණට. එතනින් මැකෙන්නේ. එනේන අරමුණට දැන් ඔබ සත්‍ය පෙන්න යන්න ඕනි. එතකොට ඔබට දැනෙනවා දැන් ඔබ ගාව තියෙනවා බිලියන් ට්‍රිලියන් ගානක දත්ත. ඇයි අවුරුදු ගණනාවක් තිස්සේ ඔබ විසින් රැස් කරපු දත්ත. සංඥා. ඒ සංඥා නිරෝධයකට යන්න ඕනි. ඒක සංඥා වේදේති නිරෝධ සමාපත්තිය තමයි මහා සුවයක් තියෙන සාන්ත ප්‍රණීත සුවය තියෙන මේ සිතේ ස්වභාවයකට එනවා. මේක මැකි යනකොට. ඒකයි මෙතන සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාර ධර්මයෝ සංඛාරා සිතුවිලි අනිච්චයි. සිතුවිලි තමයි සංඛාර කියන්නේ. සම්මුති ප්‍රඥාප්ති සිතුවිලි චේතනා ඔක්කොම එකමයි. සංඛාරා. ඒක තමයි සබ්බේ සංඛාරා. ඒවා අනිච්චයි. ඒවා අනිත්‍යයි. පවතින ඒවා නෙමෙයි කොහෙවත්. හදාගත්තේ ඒවා හදාගත්ත කියන්නත් බෑ. ඒවා නිකන් සකස් වෙන ඒවා. නමුත් ඒවා ඇත්තක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ එතන. ඒක අනිත්‍යයි කියලා බුදුන් වහන්සේගේ සබ්බේ සංඛාරා අනිච්ච. යදා පඤ්ඤාය පස්සති යථාභූත ඥාණයෙන් දැකිය යුතු වෙනවා.
අති නිබ්බන්ති දුක්ඛේ එයයි දුකෙන් මිදෙන මඟ වෙන්නේ. ඒ කෙනයි දුකෙන් මිදෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය අන්නේ එයයි විසුද්ධියට සියලු දුකෙන් මිදෙන එකම මඟවයි. මෙන්න මේ අවබෝධය ඔබට ඊටම වැදගත්. මේක ඔබ හොඳින් මනාකොට නැවත නැවත අසන්න. නැවත නැවත මේ ඔබගේම දෙයක් කරගන්න. මේ බාහිර උපපාතික කරන්න එපා. ධර්මයේම ඔබයි කරගන්න. දැන් අපි දන්නවා දැන් ඔබ අපෙන් අසනවා දැන් මේ එක එක විදිහට ප්‍රශ්න අසනවා. ඒවෙන් අපි දන්නවා ඔබ දැන් උත්සාහ කරනවා මේ සත්‍ය දකින්න හිතට පෙන්නන්න. හැබැයි ඔබ ඍජුවම ඉන්න ඕනි මේ සත්‍ය කුමක්ද කියන තැනක. එතන ඉඳලා ඔබ එන අරමුණ මිදි මිදි යන්න ඕනි. මේක බොහොම ශක්තිවන්තව වෙන්න ඕනි. ඒ කියන්නේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලෙන ගමනක් යන්න ඕනි. ඒ කියන්නේ සත්‍ය සත්‍යමයි. සත්‍ය කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. එතනට ඔබ සත්‍ය පිහිටව ගන්න ඕනි. මේ සිත කුමක්ද කියන මේ සිත ක්ෂණික සිත කුමක්ද කියන එක. ඒ සත්‍ය ඔබට නිර්වුල් වෙන්න ඕනි. විචිකිච්ඡාවක් තියෙන්න බෑ. ඔබ දන්නවා විචිකිච්ඡාව කියලා කොහොමද මෙදම් සෝතාපන්න ඔබ දන්නවා සෝතාපන්න මාර්ගයට එනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා මේ සෝතාපට්ටි අංග ටික දන්නවනේ. දැන් මේවා ඔබ ප්‍රහීන කරන්න ඕනනේ. ඒතකොට ඒව ප්‍රහීන කරන්න කියලා දෙයක් නැහැ. මේ ඇත්තට මේව සත්‍ය දකින්නකොට මේ ඇවිල්ලා දර්ශකයක්. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් පේන දෙයක්. මේ දැන් මේ සත්‍ය දකින්නකොට මේ දේවල් වෙනවා. විචිකිච්ඡාව නැති වෙනවා. විචිකිච්ඡාව තියෙනකන් සත්‍ය දකින්නෙත් නැහැ. සත්‍ය දකින්න එකමයි විචිකිච්ඡාව නැති වෙන්න තේරුම. දැන් විචිකිච්ඡාව කියනකොට එතන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනකොට විචිකිච්ඡා කියන පෙන්නන්නේ ඒක ඔබට අපි කලින් පැහැදිලි කරලා තියෙනවා මේ හැම දෙයක්ම. ඔබේ ධර්ම දේශනා අහනකොට ඔබට තේරෙයි මේ එකම දේ තමයි. අපි කිසිම වෙලාවක වෙනස් කළා නැහැ මේ ධර්ම දේශනාත් කිසිවක් අපි වෙනස් කළා නැහැ. ඔබ අසන හැම එකක්ම ඔබ ඊගාව එක අසනකොට ඒක ඇත්තටම එකිනෙක වෙනස් කළා නැහැ. මොකද අපි ධර්මය අවබෝධ කරගන්නකොට අවබෝධ කරපු ධර්මය එකමයි. ඒක නිසා කොතනින් කොයි විදිහට කිව්වත් එකම ධර්මයයි කියන්නේ. ඒක පැහැදිලි කරන්නේ ඔබට අවබෝධ වුණු ඔබගේ රැඳුණු තැන් ගිලිහිලා යන්න. ඒ තැන් ඔබට හඳුනාගෙන ඔබට ඒ පහසුව සඳහා විවිධාකාර පැතිකඩයන් ඔස්සේ පැහැදිලි කරනවා. නමුත් එකම ධර්මයයි. දැන් අපි කව විචිකිච්ඡාව කියනකොට එතන පුබ්බේ කාංකති, ධම්මේ කාංකති, සංඝේ කාංකති, සික්ඛේ කාංකති, පුබ්බන්තේ කාංකති, අපරන්තේ කාංකති, පුබ්බන්ත අපරන්තේ කාංකති කියලා මේ බුද්ධ ආදී අටතෙන් කෙරේ ඇති සැකේ කියනකොට එතන බුද්ධේ කාංකති කියන්නේ ඔබ හිතන ওই මැටි පිල්මේ බුදුන් දකින්න එක නෙමෙයි. ධම්මේ කාංකති කියන්නේ මේ පොත් ත්‍රිපිටක පොත් වහන්සේලා නෙමෙයි. සංඝේ කාංකති කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාත් නෙමෙයි. අත්‍ය ධර්මයේ දැක්කේ නැත්නම් ඔබට බෑ තෙරුවන් සරණ යන්න. ආර්යයන් වහන්සේලා එහෙම නැත්නම් සෝතාපන්න අයෙකුට පමණයි තෙරුවන් සරණ යයි කියන්නේ. බුද්ධේකාංකති කියන්නේ මේ නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ඝා ඥාණයෙන් සම්මර්ෂණ ඥාණයට එන තැන ඒ ශුන්‍යතාවයටපත් වෙනවා. බාහිර පොතක් නැහැ, සිතෙත් පොතක් නැහැ. පොතක් එන අරමුණට තනක් පිහිටන්න නැහැ. විඥාන අනිදස්සන වන තැන ඒ ශුන්‍ය ස්වභාවය තුළ බුද්ධ ස්වභාවයයි අත්තානු දිට්ඨින් උවච්ච කියන තැනින් මතුවෙන්නේ. ඒ බුද්ධ ස්වභාවය කියන්නේ ශුන්‍යතාවය නෙමෙයි. ශුන්‍යතාවය තුලින් බුද්ධ ස්වභාවයට එනවා. ආත්ම දෘෂ්ටිය ගිලිහිලා යනවා. ඒ තුල ශ්‍රාවක බුද්ධ කියන තැනට එනවා. සම්මා සම්බුද්ධ අපිට මේ නිසයි අපි මේ ශ්‍රාවකයන් වහන්සේලා විදිහට මේ සත්‍ය අවබෝධ කරගන්න. අනේ ඒ නිසා ඔබත් බුද්ධ ස්වභාවයටපත් වෙනවා. ඒකයි බුදුන් සරණ යන්නේ. අන්න සත්‍යයේ සරණ යනවා. එතනයි සත්‍ය තියෙන්නේ. ඒක කවදාවත් වෙනස් වෙන එකක් නෙමෙයි. ඒ සිතුවිලි අපි හදාගත්ත දේ සිතුවිලි පවතින දෙයක් නෙමෙයි. සිතුවිලි සත්‍යයක් නෙමෙයි. සිතුවිලි අභිභවා ගිය තැන පරම සත්‍යයයි බුද්ධ ස්වභාවය. හැබැයි තැන තියෙන ධර්මතාවයයි ඇති වෙන නැති වෙන ධර්මතාවයයි ධම්මේ සරණං ගච්ඡාමි කියන්නේ. සංඝං සරණං ගච්ඡාමි එතන එනේන අරමුණේ ඒ කියන්නේ එක්ෂණික සිතනේ එනේන හැම සිතකම දකින එකයි සංඝං සරණං ගච්ඡාමි. බුද්ධ රත්නේ ඒ මහා සත්‍ය දකින තැන. සෑම සිතක් තියනවාද එතන බුද්ධ රත්නේ තියෙනවා. බුදු සිත තියෙනවා. සෑම සිතකම බුදුන් වැඩ ඉන්නවා. ඒ බුදු සිත දකින්න නම් සිතුවිලි අයින්ට වෙන්න ඕන. එතකොට එතන ධර්මද කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවය ධර්මය කියලා දෙයක් නැහැ. ඒ ධර්මතාවයේ දැකීමයි ධර්මං සරණං ගච්ඡා. ඒ තුල ඔබට හැම සිතකම අරක්ෂණික සිත වගේ ක්ෂණයක් පාසා උපදින සිත දැකීමයි සංඝං සරණං ගච්ඡා. මේ පරම සත්‍ය සරණ යනවා කියන්නේ ඒ තෙරුවන් සරණෙන් පිට අපි දකින්නේ මේ ලෝක ධාතුව තුල කිසිදු සත්වයකට වෙනින් සරණක්. මේ තමයි පරම සත්‍ය. වෙන නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මේ සත්‍ය හැර වෙන සරණක් නෑ. හැබැයි ওই මැටි රූපේවත්
ඔය ත්‍රිපිටක පොත් වහන්සේලා ධර්මයේ කියන එකවත් සංඝයා කියන්නේ මේ මෙහෙම දෙයක් නෙමෙයි. පරම සත්‍ය දකින්න ඕනේ. එතනට එන්න. අපි ගොඩාක් දේවල් හෙලි කරගෙන යනවා. එක පැත්තකින්. අපි ධර්මයේ ඉදිරිපත් කරනකොට ඔබ දැක්කා ආකාර කීපයකට ඉදිරිපත් කරන්නේ. එකක් ප්‍රායෝගික එන එක්ෂණික සිත දැකලා මිදෙන ප්‍රතිපදාව ඔබට පැහැදිලි කරගෙන යනවා. සිත දකින්න තැන, සිතෙන් මිදෙන තැන පැහැදිලි කරගෙන යනවා. තව පැත්තකින් අපි ඔබට දර්ශනය හැමතිස්සම විචිකිච්ඡාව සැකේ නැති වෙන්න සුද්ධ කරගෙන යනවා. එහෙම දේශනා තමයි දැන් මේ දේශනෙත් එතනට යන්නේ. මේකේ ඒක එතන තමයි අපිට ගොඩාක් මේ අද සමාජයේ හිර වෙලා තියෙන දෘෂ්ටිවල. අපි කොච්චර ප්‍රතිපදාව පේනවත් ප්‍රතිපදාවට එන්නේ කොහොමද දර්ශනේ නැතුව? මේ සමාජයේ දර්ශනේ ගිලිහුණු සමාජයක්. බුද්ධ දර්ශනේ ඉස්මතු විය යුතුයි. ඒ සඳහා ඔබ සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ තම තමන් බුද්ධ දර්ශනය අවබෝධ කරගත යුතුයි. කටයුතු කරනවා කියන්නේ වෙන කොහෙවත් තියෙනව නෙමෙයි. තමන්ගෙම අධ්‍යාත්මිකව තමන් මේ සත්‍ය දැකලා තමන් විසින්ම තමන්ගේ ඒ සසර දුකෙන් මිදෙන එකමයි තමන්ගේ යුතුයකම වන්නේ. ඒතනයි සියලු සත්වයෝ දුකින් මිදෙන්නේ. මේ සත්‍ය අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ ඥානය තුළින් ඒ පණිවිඩය දෙත හැකියි. ඒ පණිවිඩය කෙනෙකුට අයිති එකක් නෙමෙයි. ආර්යයන් කියන්නේ කෙනෙක් නෙමෙයි. එහෙනම් ඒ පණිවිඩේ ඒ ස්වභාවය ඔබ දකිනවා. කොයිතරම් සාන්තයිද? පුජ්‍යලයෝ නෑ, එහෙම නම් නෑ, මුකුත් නෑ. ධර්මයේ ඇහෙනවා. උඩ බලාගෙන ඔබ ඇත්තටම බුදුන් සිහි කරලා සාදුකාරයක් දුන්නත් ඒ ඇත්තටම කෙනෙක් පුජ්‍යලයක් මේ ලෝකේ නැහැ. සත්‍ය පමණයි මේ ලෝකේ තියෙන්නේ. ඒ සත්‍යයට ඔබ වන්දනා කරන්නේ. කොයිතරම් වටිනා වන්දනාවක්ද ඔබ කරන්නේ? කොයිතරම් වටිනවද? මොහොතකට ඔබ හිතන්න ඔබ ඊගා මොහොතේ මිය යනවා කියලා සම්මුතිය තුළින් ඔබ හිතන්න. ඔබ ඊගා මොහොතේ මිය යනවා කියලා. ඉතින් ඉවරයිනේ. කතාවක් නැහැ ඊට පස්සේ. ඔබට දැනෙනවද යමක්? මේ කියපු දේ. ඇත්තටම එතනින් ඉවර වෙන්නේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. සත්‍ය අවබෝධ කරගත්ත අයෙක් ඒ අවබෝධ කරගත්ත මොහොතේම සියල්ල ඉවර වෙනවා. හැබැයි අවබෝධ කරගත්තේ නැත්තම් ඔබ සියල්ල ඉවර කළා නැහැ. ඔබට නැවත සකස් වීමක් තියෙනවා. දුකෙන් මිදිලා නැහැ. ඔබ නැවත දුකටමයි වැටෙන්නේ. දකින්න මේ කියපු පණිවිඩේ අතිශයින් ගැඹිරයි. අපි පෙන්වුව ආකාර තුනක්. ඔබ දකිනවා බුදුන් වහන්සේ ත්‍රිලෝකනාථයි කියලා. තුන් ලෝකෙම ජයගත්තා කියලා. හැබැයි මේ තුන් ලෝකෙම තියෙනවා මේ එක්ෂණික සිතේ පොත දකින්න තැන. සිත තුළින් දකින්න. කාම භූමියත්, රූප භූමියත්, අරූප භූමියත්. අපි ඔබට පෙන්වුවා ගිය දේශනා දෙක තුනකින්ම 31 ලෝක ධාතුවම සිත තුළින් පෙන්වුවා. මේක සිතේ තියෙන්නේ. අපි පෙන්වුවා බුදුන් වහන්සේ ලෝක විනාශය ගැන කරන ඒ සප්ත සූර්යෝගම සූත්‍රයේ සිතෙන් මිදිලා නිවන් දකින්න මගයි පෙන්වන්නේ කියලා. බුදුන් වහන්සේ ඒක උපමාවක් තමයි පෙන්වන්නේ. ඒ මහා සාගරයේ ඒ සම්පූර්ණ මුළු ලෝකෙම විනාශ වෙනවා එක කියන්නේ උපමාවකට බාහිරින් ගන්නවා. ඒ විල්, ඒ ගංගා, පංච ගංගා, ඒ සත්ත මහා විල්, ඒ සේරම බුදුන් වහන්සේ උපමා ගන්නෙ. බුදුන් වහන්සේ උපමා කරන්නේ මේකේ නිවන් මගටයි. ආපස්සර බ්‍රහ්ම ලෝකයට වෙනකම් විනාශ වෙනවා කිව්වේ ගින්නෙන්. අපි ඔබට පෙන්නවා ප්‍රභාස්වර සිතයි එතනින් යාට අවදිවන්නේ. ඒකෙන් ගින්නෙන් නිවෙන්නේ නාම රූප අපි පෙන්නවා. ඒ ගින්නෙන් නිවෙන්නේ කාම භූමියේ ගින්නයි නිවෙන්නේ. ඒක නිසායි දිව්‍ය ලෝක, සතර අපාය, මනුස්ස ලෝකයේ තියෙන කාම භූමියේ ගින්න නිවිලා ප්‍රථම ධ්‍යාන, ඒ කියන්නේ රූප ධ්‍යානවල එතන බුදුන් වහන්සේ පෙන්නනවා ආභාසරය දක්වා විනාශ වෙනවා කියලා. ඒ ගින්න නිවෙන්නේ බොජ්ජංග වඩන එක කියන්නේ. ඒකයි සූර්ය 7ක් පායන කතාවක් තියෙන්නේ. සප්ත බොජ්ජංග වඩනවා. ඒකයි බහවාරි බ්‍රාහ්මණයට පෙන්වුවේ බහවාරි සූත්‍රය තුල පෙන්වන්නේ හිස් මුදුන අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව හිස් මුදුන 7 කඩකට පැලෙන්නේ සප්ත බොජ්ජංගෙන්. ඒත් නිවන් මගයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. සුරාසුර යුද්ධෙත් බුදුන් වහන්සේ පෙන්වන්නේ නිවන් මගයි. සුරාසුර යුද්ධේ නැති දෙයක් ඇත කර ගැනීමමයි නාම රූප කියන්නේ. ඒ දෙක තුලමයි ඇත්තරම රැවටීම මුලාව තියෙන්නේ. නැති දෙයක් ඇති කර ගැනීම තමයි මේ කතාවේ ඔබ සසර යන්න හේතු වෙන්නේ. එයයි සුරාසුර යුද්ධේ. හිත ඇතුළේ යුද්ධයක් තියෙනවා. සුරාසුර යුද්ධයක්. මීට අමතරව අපි ඔබට පෙන්වුවා මහා මේරු පර්වතයත් මේ බුදුන් වහන්සේ උපමා කරන්නේ මේ අවිද්‍යා තණ්හා බිඳ දමන හැටි. ඇයි ලෝක විනාශයේ සප්ත සූර්යෝගම සූත්‍රයේ මහා මේරු පර්වතේ අර හුඹස් මැටි වගේ පිච්චිලා යන හැටි කියනවා. මේ කාම රූප මේව සම්පූර්ණයෙන් සත්‍ය දකින්න තැන ප්‍රභාස්වර සිත අවදි වෙනකොට.
බලන්න මේ ධර්මයේ සත්‍ය ධර්මයේ මහා සිංහනාදයක්. කොච්චර පොත්පත් ලියවුණත් විවිධාකාර කතාවස්තු සාහිත්‍ය රසවින්දන දාලා පරම සත්‍ය ඔබ අවබෝධ කළොත් ඔබේ සත්‍ය මාණික්කයක් වගේ ඉන්ද්‍රකීලයක් වගේ මාණික්කයක් වගේ තුලින් මතුවෙනවා. ඒ හැම ධර්ම පරයයක්ම ඔබට ගැලපෙනවා. සියලු සූත්‍ර ඔබ දකිනවා ධර්මයේ ඇසින්. ධම්ම ඇසින් දකිනවා. ඒ මහා ප්‍රඥාව අවදි වුණු තැන ආලෝක උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ඥානං උදපාදි. ඒ ධම්ම චක්කුසේ ඔබට අවදි වෙනවා. සාදු සාදු. හැමෝටම ඒ සත්‍ය අවබෝධ වෙනවා. ඉතින් සත්වපුජ්‍යල භාවයේ සංඛාරමේ සත්වපුජ්‍යල ලෝකයේ ඔබ ඉන්න තැන එතනින් දකින්න සංඛාර ලෝකේ. ඒකයි කාම භූමියයි රූප භූමියයි. ඒ සංඛාර ලෝකයෙන් ඔබ මිදෙන තැන ඔබ දකින්න මේ දෙකෙන් මිදුණු තැන ඔබට තියෙනවා ඒ මේ ආරූපය තුළ එහෙම නැත්නම් කාම භූමිය රූප භූමිය ආරූප භූමිය තුළ එහෙම නැත්නම් සත්වපුජ්‍යල භූමියත් සංඛාර භූමියත් එහා ගිය ඒ ශුන්‍යතාවය ඔබට හමු වෙනවා. ක්‍රියාසිත ඔබට හමු වෙනවා. ඒ අරූප භූමිය තුළ ඔබට පෙන්වන්නේ ආකාසඤ්ඤායතන විඥානායතන ආකින්ඤායතන සන්නසායතන කියලා ඒ මහා ශුන්‍යතාවය තුළ ඔබට සත්‍යයි පේන්නේ ක්‍රියාසිතයි. ඒ අරූපේ තියෙන තැනයි. දකින්න මහා නුවණක් ඕනේ. තුන් භූමියම සිතෙන් දකින්න ඕනේ. තුන් භූමිය සිතෙන් දකින්නේ ධර්මය අවබෝධ වෙන ප්‍රමාණයටයි. ඔබට ඒක දැනෙනවා නම් ඔබට දැනෙයි 31 ලෝක ධාතුවම සිත තුලින් දැකලා ඔබ මිදෙනවා. ඉතින් අපි ගොඩාක් ඔබට මේ වෙනුවෙන් පැහැදිලි කරනවා. ඔබ ඔය කතා කරන අපි කලින් කිව්වා තිරියන් ලෝකේ සතා ඉන්නේ, බල්ලා ඉන්නේ, පූසා ඉන්නේ ඔබේ ළඟන. අපි තමයි සංඛාර ලෝකයක් හිතේ තියාගෙන කියන්නේ මේක තිරියන් ලෝකේ කියලා. අපි තමයි කියන්නේ මේක මනුස්ස ලෝකේ කියලා. අපි තමයි කියන්නේ මේක දිව්‍ය ලෝකේ කියලා. නමුත් ඒවා සංඛාර. තව ටිකක් නුවණින් දකින්න. ඔබට සියල්ලම ගැලපේවි. ඔබ නිවන් දකින්නමයි. ඔබ මහා භාග්‍යවන්තයින්මයි. මේ සත්‍ය, පරම සත්‍ය ඔබට කන වැකෙනවා. තව තවත් ඉස්මතු කළ යුතු වෙනවා. තව තවත් ඔබට නිර්වුල්ව මේ දේවල් පහදා දිය යුතු වෙනවා. නිර්වුල එකින් එක ගලපා දිය යුතු වෙනවා. ඔබටත් වැටහෙවි. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඔබට ශ්‍රවණය වන බව. ඔබ ඒ කාන්තේම සසර දුකෙන් මිදෙනවා. මෙතන වැදගත් වෙන්නේ එක්ෂණික සිත දකින්නකොට ප්‍රතිපදාවයි. ප්‍රතිපදාව ඊටම වැදගත්. ඒ නිසායි අපි වැදගත් නිසාමයි දිගින් දිගටම ප්‍රතිපදා දේශනා ඔබට ඉදිරිපත් කරන්නේ. අරමුණේ එන හැටි, අරමුණේ සත්‍ය දකින්න හැටි, ඒකෙ මිදෙන හැටි. ඒ මිදිලා ඔබ සාන්ත සුවයෙන් කටයුතු කරන දකින්නයි අපි එහෙම කියන්නේ. ඒ වෙනුවෙන් තමයි අපේ දේශනා ඉදිරිපත් කරන්නේ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කියන තැනට. ඒ වගේම අපි ඔබට තවත් පැහැදිලි කිරීම ටිකක් කරනවා. ඒ තමයි ආසවක්ඛ්‍යා ඥානය. හැබැයි නැවත නැවතත් ඔබට කියනවා ත්‍රිවිද්‍යා මේ සිත තුළින් දකින්න හැටි අපි මිට කලින් දේශනා කරා. අපි ඉදිරියේදී නැවතත් දේශනා කරනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතුප්පත් ඥානෙ, එක්සනික සිත ඇති වෙන නැති වෙන තැන චුතුප්පත් ඥානෙ තව ටිකක් හොඳට අපි ඔබට දකින්න ඕනේ. අපි කලින් දේශනා කළා තියෙනවා. හොඳට දකින්න ඕනේ. මේ සිත ඇති වෙන නැති වෙන හැටි හොඳට දකින්න ඕනේ. එතකොට ඔබට චුතුප්පත් ඥානෙ, චුතුප්පත් ඥානෙ හොඳට පිහිටනවා. සැක සංකාවක් නැතුව එතනම ඔබට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ සකස් වෙනවා. ඒ කියන්නේ සෑම සිතක්ම ඇති වෙන්නේ නැති වෙන හැම සිතක්ම මෙහෙමයි කියලා ඔබ දකිනවා. දකිනකොට ඔබට එනේන සිතුත් එහෙමයි කියලා පේන්න ගන්නවා. නූපදින සිතුත් ඔබට පේන්න ගන්නවා. මේක නේද කියලා පරම සත්‍ය පේන්න ගන්නවා. අන්න එතනයි ඔබට ආසවක්ඛ්‍යා ඥානෙ සකස් වෙන්නේ. ඒත් එක්කම ඔබට සකස් වෙන්නේ දැන් සත්‍ය දකිනකොට කිසිම තැනක් පිහිටන්නේ නැහැ මේ සිත අනිදස්සන වෙනවා. අනිදස්සන විඥානය ඊටාම වැදගත් තැනක්. ඒක ඊටාම වැදගත්. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කිව්වේ මේ ඇත්තටම මේ ධර්මයේ තුල ඔබ හම්බ වෙන ඒ සම්දිස්ථානේ පච්චේ පරිග්ගා ඥානෙ ඔබට හම්බ වෙන තැන. එතනින් තමයි ඔබට මේ දස ඥාන අවදිවන්නේ. ඥාන අවදිවන්නේ විඥාණයට ඉඩ නැති වෙන තැනයි. ඒකයි සිහිය මේ වෙනුවෙන් බලාත්මක වෙන්නේ. සිහිය තුල ඔබ මේක දැන් ඔබ මේ දැනුමක්නේ ඔබට කනට ඇහෙනකොට. නමුත් මේක ඇතුළාන්තේ ඔබට ඔබගේම අවබෝධයට ප්‍රත්‍යක්ෂතාවයට එනකොට එනේන අරමුණ තුලම මිදි යන ඔබට දැනෙනකොට ආසවක්ඛ්‍යා ඥානය ඔබට දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ කෙලෙස් ටික ටික දිය විවි යනවා දැනෙන්න ගන්නවා. මේ තාක් රැසුණු කෙලෙස් කොච්චර තියෙනවද? ඒ සියල්ල ෂය වීගෙන යනවා. ඒ ආසවක්ඛ්‍යා ඥානය ඊටාම වැදගත් ඥානයක් ඔබට අවදිවන්නේ. ඒ ඥානය අවදි වෙනවා කියන්නේම ඕගතරණ සූත්‍රයට ඔබ එනවා.
ඒ කියන්නේ ඔබට දැන් කරන්න දෙයක් නැහැ. එනේන සිත નિરાයාසයෙන් පේනවා කියන්නේ ඔබ ෂේ වීගෙන නිවන කරා යනවා. අනාගාමී භූමිය පසු වුණු තැනයි ඒ සිදුවන්නේ. නැවත උපතක් ඔබට කොහොමවත් පණවන්න බෑ. නැවත ඔබට උපතක් නැහැ. මේ ඔබගේ අන්තිම ආත්ම භාවය. ඇයි සියල්ල සංකාරණක්. බාහිර නැත්තම් සියල්ල සංකාරණක්. බාහිර නැත්තම් නැවතත් කියනවා උපතක් කොහෙද තියෙන්නේ? මරණයක් කොහෙද තියෙන්නේ? මේ ඔබගේ අන්තිම ආත්ම භාවය. ඒ ඔබටම ප්‍රත්‍යක්ෂතාවයට එන්න දැනෙන්න ටික ප්‍රකට වෙන්න ගන්නවා. නැවත ඔබට උපතක් පණවන්න බෑ. ඔබ මහා වාග්යවන්තයින්මයි. කලබල වෙන්න එපා. සමහරට කෙනෙක් මේ ටික අහලා දැනුම ඇති කලබල වෙලා ඇති ඉක්මනට මේක අවබෝධ කරගන්න ඕනි කියලා හිතනවා ඇති. ඒ ඔබ ඉක්මනට අවබෝධ කරගන්න හිතෙනවා කියන කලබල වීම තුළ උපාදාන වෙනවා. බොහොම පරිස්සමින්ද යන්න ඕනි ගමනක් මේක. අර කලබල වෙලා ඉක්මන් වෙලා කොරස් කොටේ අදහන්න බෑ කියනවනේ ගමේ කතාවක් තියෙනවනේ. හැබැයි බුදුන් වහන්සේ කියනවා හිස ගිනි ගත්තාසේ මේ ධර්මයේ දකින්න කෙනා කටයුතු කරනවා කියලා. හැබැයි ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස් ඔබ මහා ප්‍රඥාවෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ කියන්නේ ඔබ නිහඬ වෙන්න ඕනේ. ඒ නිහඬ වීම තුලයි මාර්ගය තියෙන්නේ. කලබල වීම තුල නෙමෙයි. ඔබ හික්මෙන්න ඕනේ. ඔබ සතිය පිහිටවන්න ඕනේ. සිහිය අවදි කරන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ ඔබගේ දැන් මේ හිස ගිනි ගත්තාසේ කියන්නේ කලබල වෙච්ච එකක්ද නැහැ. නිවෙන එකක්. ඔබට දැනෙන්න ඕනේ ඒක ඥාන අවදි වෙනවා කියන්නේ. ඥානට දැවෙන්න ඕනේ ඔබ නිවෙනවද නැද්ද කියලා. උපාදාන වෙනවා නිවුන් නැත්තම්. නිවෙන්නේ කොයි තරමටද? කාන්ති පරමන් තපෝ කිව්වේ ඒකයි. ඒ තරමටම ඔබ නිවනට ලං වෙනවා. එයයි නිවන් මඟට ඔබට උපකාර වන්නේ. ආසවක්ඛ්‍ය ඥානෙ තමයි මෙතන ඇත්තටම බලාත්මක වන්නේ. බුදු කෙනෙක්මයි ලෝකෙට මේ හෙලි කරන්නේ. මෙහෙම දෙයක් සිද්ධ වෙන බව. ඒක හැබැයි කරන කෙනෙක් නෑ. ධර්මෙ පෙන්වීම පමණයි වෙන්නේ. ආශ්‍රවය වෙන්නේ. අපි මේකට උපමා ගොඩාක් කියලා තියෙනවා. වාහනේ යනකොට පෙට්‍රල් ඉවර වෙන්නේ හිතලා මේ කියනවා වගේ දෙයක්. ආශ්‍රවය වෙනවා කියලා. අපි කිව්වා ඒක හොඳ උපමාවක් අපි පෙන්වුවා අධිවේගී මාර්ගයට වාහනයක් දමයිද ඒ මුලින් වේගයක් ගනීද ඒ වේගයේ යන තරමටම නමුත් යටින් පෙට්‍රල් ඉවර වෙගෙන යනවා. සිතට එන අරමුණු පෙන්වීමයි පෙන්වේ වාහනේ වේගෙන් යනවා කියලා. නමුත් යටින් ඥානය අවදි වෙනවා කියලා පෙන්වුවා ආසවක්ඛ්‍ය ඥානේ පෙට්‍රල් ඉවර වෙනවා කියලා. දැන් නැවත සකස්මක් නැති වෙනවා. අන්න පටිනිස්සග්ගානුපස්සනාවට එනවා. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කිව්වේ අන්නේ ගමනයි. ඕගතරණ සූත්‍රයේ පෙන්වෙත් එයමයි. බුදුන් වහන්සේ අවසානයේ කරන්න දෙයක් නැහැ කිව්වේ ඔන්න ඔතනයි. එනේන අරමුණේ සත්‍ය දකින්න තැන මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක් සත්‍ය ඥානය ඇති කෙනෙක් දර්ශන ඥානය ඇති කෙනෙක් ප්‍රතිපදාව සකස් කරගත්ත කෙනෙක් අනාගාමී භූමිය තුල කටයුතු කරන අයෙක්ට ඕගතරණ සූත්‍රය තුල කටයුතු කරන්න දෙයක් ඔහු තුල විශේෂයෙන් උපාදානයක් නැහැ. සියල්ල මිදිලා. ඒකයි ඔරුව කරේ තියාගෙන යන්න එපා කිව්වේ. ඔරුවත් අත්හරින්න කිව්වේ. ගඟෙන් එතර වුණා නම් ඔරුවත් කරේ තියාගෙන යන්න එපා කිව්වේ. ඒකයි ගඟ මැද්දේ දැඟලුවොත් ගිලෙනවා නිසලුනොත් ගිලෙනවා කිව්වේ. මෙතන ඔබ විසින් ඒ ධර්මයේ දර්ශන සමාපatti ඇති කරගත්ත එනේන අරමුණේ සත්‍ය දැකීම පුහුණු කරපු ආකාරයටයි ඊතුරු ගමන යන්නේ. ඔබ කරනවා නෙමෙයි ඔබට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ සබා දහමේ න්‍යායකට සිද්ධ වෙනවා. අපිට කියන්න වෙනවා මේ වචන ටික. නමුත් ඒක ඒටම අදාළ වූ ක්‍රමයකටයි සිදුවන්නේ. ඒ රහත් භාවයේ ලබන්නේ අපිට ඕන උනා කියලා රහත් වෙන්නේ නෑ. ඒ සබා දහමේ න්‍යායකට අනුවයි. ඒකයි ආනන්ද හාමුදුරුවෝ උත්සාහ කළා වීරිය කළා ඒ මධ්‍යම රාත්‍රියේ උත්සාහ කරලා වීරිය කළා අවසානයේ අත්හරිනවා. අවසානයේ ඇලවෙන්න යනවා. ආනන්ද හිමියෝ රහත් වෙන්නේ අන්නේ අත්හැරපු මොහොතේ. ඔබත් මේ අවසානයේ මහා ඒ වීරිය අත්හල මොහොතක් වෙනවා. ඒ මොහොතේ ඔබ රහත් භාවයට පත් වේවි.